ගරු කතානායකතුමනි, මෙරට කෝවිඩ් ප්‍රසංගතය නැවත සීග්‍රයෙන් හිස ඔසවමින් පවතින. සංචලන සීමා පැනවීම එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් මෙම තත්ත්වය මර්ධනය කිරීමට රජය ප්‍රමාද වී හෝ යම් උත්සාහයක නිරත වුවද එහි පැහැදිලි සාර්ථකත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කළද රසායනාගාර වාර්තා ප්‍රමාද වීම තුළින් දෛනිකව ප්‍රකාශයට පත් කෙරෙනුයේ සැබෑ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නොවන බවද වාර්තා වෙනවා. මෙරටින් වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ මෙම තත්ත්වය පාලනය කිරීම සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යාමේ දැඩි අවදානමක් පවතින. එම නිසා මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරමින් නිසි ක්‍රියාමාර්ග නිසි කලට ගත යුතුව තිබෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. මේ දක්වා මෙරට පරීක්ෂණ තුළින් හඳුනාගෙන ඇති කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව කොපමණද? සුවය ලැබූ සංඛ්‍යාව සහ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව කොපමණද? ඒ අතරින් දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් කොපමණ සංඛ්‍යාවක් සිටීද? මේ දක්වා කෝවිඩ් මරණ කොපමණක් මෙරටින් වාර්තා වී තිබේද? මේ වන විට මෙරට සෑම දිනයක් තුළදීම කෝවිඩ් රෝගීන් 2000ක සීමාව ඉක්මවමින් වාර්තා වෙමින් තිබෙනවා. මෙරට සමස්ත ජනගහනය හා සැසඳීමේදී මේ ඉතා විශාල අගයක් බව රජය පිළිගන්නේද? එසේම සමාජය තුළ සිටින කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව නිසි පරිදි වාර්තා වීමක් සිදු නොවන බවද රජය පිළිගන්නේද? සමස්ත කෝවිඩ් රෝගීන් කඩිනමින් හඳුනා ගැනීමට රජය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන්නේද? සමාවෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේද? එම වැඩපිළිවෙල කුමක්ද? වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දත්තයන් සමාජයට ලබා නොදීම නිසා තවදුරටත් ජනතාව මේ පිළිබඳව සුළු කොට තැකීම තුළින් රෝගය තව තවත් සමාජය තුළ ව්‍යාප්ත වීමක් සිදු නොවන්නේද? එහි වගකීම දරනු ලබන්නේ කවුරුන් විසින්ද? 2. මේ වන විට සිදු කරනු ලබන PCR පරීක්ෂණවල වාර්තා සැලකිය යුතු කාලයක් ප්‍රමාද වීම සිදු වෙනවා. මේ දක්වා සිදු කර ඇති PCR පරීක්ෂාවන් ප්‍රමාණය කොපමණද? තවත් කොපමණ සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතද? රසායනාගාරවල සිදු කළ හැකි ධාරිතාවයේ ඉක්මවා පරීක්ෂණ සිදු කිරීම තුළින් මෙලෙස වාර්තා ලබා දීමේ ප්‍රමාදයක් සිදු ඇති බව රජය පිළිගන්නේද? එසේනම් රසායනාගාර පහසුකම් වැඩි දියුණු කිරීමට රජය කඩිනමින් පියවර ගන්නේද? කරු කතානායකතුමනි, විශේෂයෙන්ම මතක් කරන්න කැමති වතු ශේෂ්ත්‍රයේ මේ PCR පරීක්ෂණ බොහොම අඩුයි ක්‍රියාත්මක වෙන. ඒ වගේම ලංකාවේ සමස්තයක් හැටියට බොහොම අඩුවෙන් මේ පරීක්ෂණ කරන්නේ. ඒ වගේම සනීපාරක්ෂක පහසුකම් සීමා සහිත තත්ත්වයක් තුළ වතු ශේෂ්ත්‍රයේත් ඒ වගේම මුළු මහත් ශ්‍රී ලංකාවෙත් මේ PCR පරීක්ෂණ ප්‍රමාණය සහ යන්ත්‍ර නොමැතිකම බරපතල ගැටලුවක්. ඒ පිළිබඳව රජය ගන්න පියවර මොකක්ද? 3. ඉන්දිය රජයේ ප්‍රධානයක් වශයෙන් මෙරටට ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කෝවිෂීල්ඩ් එන්නත කෝවැක්ස් පහසුකම තුළින් මෙරටට ලැබුණු සහ සීරම් ආයතනයෙන් මිලදීගත් එන්නත් තොගෙන් එන්නත් කරණය කරනු ලැබූ පිරිස් කාණ්ඩයන් කවරේද? ඒ අනුව එම එක් කණ්ඩායන්ගේ කොපමණ පිරිසකට මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දී තිබේද? එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් සියලුම පිරිස් සඳහා මැයි මාස අවසන් වන විට එහි දෙවන මාත්‍රාව ලබා දිය යුතුව තිබෙනවා. දැනට කොපමණ පිරිසකට එලෙස දෙවන මාත්‍රාව ලබා දී තිබේද? ඉතිරි පිරිසට දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන්නේ කෙසේද? ඒ කවදාද? ඒ සඳහා අවශ්‍ය එන්නත් මේ වන විට ඇනුම් කර තිබේද? මෙරටට එම එන්නත් ලැබෙන්නේ කවදා වන විටද? ඇස්ට්‍රසෙනිකා පළමු මාත්‍රාව ලබා දී සති 12කට පසු දෙවන මාත්‍රාව ලබා දීමෙන් නියමිත ප්‍රතිශක්තිය ලැබෙන බව රජය තහවුරු කරන්නේද? එසේ නොලැබෙන්නේ නම් සිදු වූ ප්‍රමාදෝෂයට වගකිව යුත්තෝ කවුරුන්ද?
ගරු කතානායකතුමනි මම මේ අවස්ථාවේ විශේෂ කාරණාවක් කියන්න කැමතියි. ඊයේ දවසේ මොරටුව බල ප්‍රදේශයේ මේ එන්නත් ලබා දෙනකොට නගරාධිපතිවරයා චිට් එකක් දීලා තියෙනවා. ප්‍රමුඛතාවයේ පොලිම හදන්න. මේක බරපතල ප්‍රශ්නයක්. ඒක දේශපාලඥයින්ට නගරාධිපතිවරුන්ට චිට් දීලා මේ එන්නත් කරණය කිරීම බොහොම අසාධාරණයි. මම ගරු අමාත්‍යතුමීට කියනවා ඒ ගැන පරීක්ෂණයක් කරන්නයි කියලා. බොහොම කාරුණිකව. 4 මේට අමතරව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත සහ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත්කරණය ද ආරම්භ කර තිබෙනවා. ඇතම් ප්‍රදේශවල එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලේ අක්‍රමවත් බව සහ සිදු වී ඇති අක්‍රමිකතා නිසා ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වූ බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබෙනවා. මේට ප්‍රධානතම හේතුව රජය විසින් යම් සැලසුමකට අනුව මෙම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකිරීම නිසා නොවේද? සමස්ත එන්නත් කරන වැඩසටහන අනුව රටේ ජනගහනයෙන් කොපමණ පිරිසක් එන්නත්කරණය කිරීමට අපේක්ෂිතද? අපිට අහන්න ලැබුණා ආණ්ඩුව ලක්ෂ 170කට ලක්ෂ 220න් එන්නත්කරණය කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා. ඒ නිශ්චිත ප්‍රමාණය කුමක්ද? ඒ කවදා වන විටද මේ ලක්ෂ 170 එන්නත්කරණය අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? එම සැලසුම දිනවකවානු සහිතව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණය ඇනෝම් කිරීමට මේ වන විට කටයුතු කර තිබේද? ඒ සඳහා කොපමණ මුදලක් අවශ්‍ය වේද? එම මුදල සපයා ගැනීමට රජය කටයුතු කරන්නේ කෙසේද? මීට පෙර පෞද්ගලික අංශයට මෙම එන්නත් ගෙන්වීම සඳහා අවසර ලබා නොදුන්නේ කුමක් නිසාද? පෞද්ගලික අංශය මගින් එන්නත් ගෙන්වීමට දැන් අවසර ලබා දෙන්නේද? ගරු කතානායකතුමනි, මීට මාස ගණනාවකට පෙර පෞද්ගලික අංශයේ එන්නත් ගෙන්වීමේ අවස්ථාව ඉල්ලුම් කරා. ඒ විතරක් නෙවෙයි, පෞද්ගලික දහනපතීන් කොට්ටාසයක් රුපියල් බිලියන 20 සිට බිලියන 50 දක්වා ස්වකීය පරිත්‍යාගයෙන් එන්නත් ගෙන්නලා නොමිලේ ලබා දෙන්නට ඉදිරිපත් වුණා. නමුත් ආණ්ඩුව කිව්වා එපයි කියලා. එදා එපයි කියලා දැන් දින කිහිපයකට පෙර ඇමතිවරයක් සඳහන් කරනවා දැන් පෞද්ගලික අංශයෙන් එන්නත් ගෙන්නවට කමක් නැහැ කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි, මම කියන්න කැමතියි, එදා එන්නත් ඇනුම් කරනකොට සමහර එන්නත්වල මිල දැන් ඇස්ට්‍රසෙනිකා මාත්‍රාවේ එදා මිල ඩොලර් 2.15යි. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ රජයේ මිලට අරන් තියෙන්නේ ඩොලර් 5.25ට. ස්පුට්නික් එකත් එහෙමයි. එදා තිබුණා ඩොලර් 5ට අඩු ප්‍රමාණයකට. අද සල්ලි දීලා ගන්නේ ඇමරිකානු ඩොලර් 9.95කට. ඔව් එමෙතුමා. ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවධානයට යොමු කරනවා විපක්ෂ නායකතුමා, ගරු විපක්ෂ නායකතුමා 27.2 යටතේ මේ රජයට එවලා තියෙන මේක කිසිම කියන කිසි දෙයක් නෑ. මෙතුමා මේ දැන් කියන දේවල් මෙතුමා කතාවක් කරන්නේ. මෙතුමාට කොවිඩ් පිස්සුව දදලා තියෙන්නේ. කොවිඩ් වෛරසය නෙමෙයි, කොවිඩ් පිස්සුව දදලා ඉන්නේ උදේ පාන්දර. හරි හරි. ඒක ඇත්ත. කරගෙන යන්නේ. තුමා ඉක්මනට ඉවර කරන්න. ඔව් ගරු කතානායකතුමනි, එතුමා හරි. මට රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ පිස්සුව තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ පිස්සුව තියෙනවා. ගරු කතානායකතුමනි, මට ප්‍රශ්න අහන්න අවස්ථාව ලැබුණා. මෙතුමාව කරෙක්ට් කරන්න. මෙතුමාට පුළුවන් 27.2 යටතේ ලිඛිතව ඉදිරිපත් කරපු විතරයි කියවන්න පුළුවන්. ලිඛිත මෙතුමා මේ පැකරිල් ගහන කියපු එක් පුද්ගලයානේ ලයිව් ගිහිල්ලා මතකද? ගරු කතානායකතුමනි, පැකරිල් ගහන කියපු පුද්ගලයා. හරි. මිනිස්සු මරණකම් බලාගෙන ඉන්නවා. ඔබතුමා ඉදිරිපත් කරපු වාර්තාව කියවන්න. ඒකෙත් මේ ගරු කතානායකතුමනි, මුව ආවරණ ගැන කියපු දේවල්, රට වාහන එක ගැන කියපු දේවල්, ඔබතුමා ක්ලොරොක්වින් ගැන කියපු දේවල්, යෝජනා ඉදිරිපත් කරන්න. පැකනිල් ගැන කියපු දේවල් ඔක්කොම හරි වෙලා තියෙනවා. හරි. ඔක්කොම හරි. ඔබතුමා ඔක්කොම සත්‍ය. අද අවසර ගත්තු මේ යෝජනාව කියවන්න. මම පිළිගන්නවා නැවතත් වරක් ගරු කතානායකතුමනි, මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ පිස්සුව මේ විපක්ෂ 나යකයට තියෙනවා. හරි. ඒ පිස්සුවත් සමග මම මේ ප්‍රශ්නේ අහනවා. ගරු කතානායකතුමනි. හරි. ගරු කතානායකතුමනි. රටේ ජනතාව
ඔබතුමා රටේ මේ ජනතාව යෝජනාව බලන් ඉන්න මේ කියවන්න. ජීවිත ආරක්ෂා කරන පිස්සුව කියවනකම් ඉතින් ඒවා මේ පොලේ නෑනේ. ජනතාවගේ ජීවිත ආණ්ඩුවට පිස්සුවක් වෙලා. ඔබතුමාගේ ප්‍රශ්නය ජනතාවගේ කියවන්න. ජීවිත නැතිවීම ආණ්ඩුවට පිස්සුවක් වෙලා. ඔව්. ඔබ කොහොම හරි. හරි එමෙතුමා ඉඳගන්න. ජනතාවගේ ජීවිත ආරක්ෂා ඇමතුමා කිරීමේ ඉඳගන්න. පිස්සුව මට තියෙනවා. ඔබතුමා ඒ පිස්සුව මට තියෙනවා. ඔබතුමා මම මේක පිළිගන්නවා නෑ ඒක. ඒ පිස්සුව මට තියෙනවා. ඔබතුමා මේ ඉදිරිපත් අර කරන්න. කතානායකතුමනි මම මේ අහන්නේ එදා පෞද්ගලික ශේෂ්ත්‍රය නොමිලේ ලබා දෙනවයි කියපු එන්නත් හරි. ටික ප්‍රතික්ෂේප කරලා මේ ඇයි පෞද්ගලික අංශයට කියන්නේ ඔබතුමා අනුමත ඇයි කරගත්තු පෞද්ගලික යෝජනාව අංශයට කියන්නේ? කියවන්න. මේ අහපු ප්‍රශ්නේ අහන්නේ ඇයි පෞද්ගලික හරි. අංශයට දැන් කියන්නේ එන්නත් ගේන්න කියලා. මගේ පස්වෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි සෞඛ්‍ය අංශවල නිලධාරීන් නිතා ප්‍රශස්ත සේවක නිරතව සිටියත් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ උපරිම ධාරිතාව ඉක්මවා සේවා සැපීමට සිදුවීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයන් වලට ලක්ව ඇති බව වාර්තා වෙනවා. කෝවිඩ් ප්‍රතිකාර කටයුතු වලට මේ වන විට නිරතව සිටින සෞඛ්‍ය සේවකින් හැරුණු කොට ඒ සඳහා තවත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර තිබේද? ඒ කොපමණ සංඛ්‍යාවක්ද? එසේම කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල්වල ධාරිතාවය කොපමණද? ඉදිකර ඇති අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාවය කොපමණද? එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය නිලධාරීන් යොදවා තිබේද? අසාධ තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවතින දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව කොපමණද? ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් සංචිත ප්‍රමාණවත් පරිදි පවතීද? රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙනීම සඳහා ප්‍රමාණවත් ගිලන්රත සංඛ්‍යාවක් පවතීද? එසේ නොමැතිනම් මේ සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? 6. ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මූල්‍ය තත්ත්වය සම්බන්ධව රජයේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහි මුදල් වියදම් කර ඇති ආකාරය පිළිබඳව මෙම සභාව දැනුවත් කිරීමට රජය කටයුතු කරන්නේද? විශේෂයෙන් එහි වියදම් ලෙස දක්වා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සහ ගිලන් රට මිලදී ගැනීම සඳහා වැය වූ මුදල් වියදම් කර ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නේද? ඔබතුමා හොඳින් දන්නවා එදා අපේ ආණ්ඩුව කාලේ ලක්ෂ 80 ලක්ෂ 90ට ගෙන්නපු ගිලන් රට දැන් ලක්ෂ 194 වෙලා. ඔබතුමා ඒක මම කියන්න කැමතියි. එම අරමුදලේ වියදම් අනුමත කරන්නේ කුමන අධිකාරියක් විසින්ද? මෙම අරමුදල වියදම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කාර්තුමය වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේද? මට අවසර ඉල්ලනවා ඔබතුමාගෙන් මේ කියවගෙන අවසර ඉල්ලනවා ඔබතුමාගෙන් හැන්සඩ් වාර්තා දෙකක් මේ අවස්ථාවේ හැන්සඩ් ගත කරන්න සභාගත කරන්න. ආණ්ඩු පාර්ශ්වයෙන් මන්ත්‍රීවරු කීප දෙනෙක් වැක්සීන් එපයි කියලා කියපු මේ පාර්ලිමේන්තු ප්‍රකාශ හැන්සඩ් ගත කරන්න අවසර ඉල්ලීමක් කරනවා. හත කියවන්න. අත සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශයන්ට එරෙහිව යමින් කෝවිඩ් මර්ධනය සම්බන්ධව දේශපාලන තීරණ ගැනීමේ ප්‍රතිවිපාක අප දැන් අත්විඳිමින් සිටිනවා. වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ නොතකා සංචරණ සීමා ඇතුළු සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ හුදකලා කළ ප්‍රදේශවල සීමා නැවත ඉවත් කිරීම තුළින් වසංගතයේ පාලනයකින් තොරව පැතිර යමින් තිබෙනවා. එමෙන්ම පසුගිය කාලයේ යුක්‍රේන ජාතිකින් සඳහා මෙරට ක්‍රියාත්මක කරන ලද සංචාරක බුබුලු ක්‍රමය තුළින් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වූ බව අනාවරණය වී තිබෙනවා. දැන් මෙරට සිටින විදේශ සංචාරකින් ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේද යටතේ පළාත් අතර සංචාරය කිරීමට අවසරය ලබා දීලා තිබෙනවා. අපි පහුගිය දවසක දැක්ක සංචාරක අධිකාරියේ නිලධාරීතුමියක් ඒ අවසරය පිළිබඳව මාධ්‍යයට කරුණු ඉදිරිපත් කරනවා. ඔබතුමාගේ වාර්තාව කියන්න. ඒ වගේම මම ගරු කතානායකතුමාගේ අවසරය ඉල්ලනවා මේ WHO එකේ අලුත්ම COVID-19 surge in Sri Lanka මේ කියන වාර්තාවේ මේ සංචරණ සියල්ලක්ම නතර කරන්නයි කියනකොට හරි අපි සංචාරකයන්ට ඉඩ දෙනවා. හරි ඒක රටේ ජනතාවට සංචරණය තහනම් විදේශිකයන්ට අවසරය තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ කියවන්න. ඉතින් විශේෂයෙන් මම අහන්න කැමති ගරු කතානායකතුමනි මේ තුලින් වසංගතයේ ප්‍රවර්ධනය වීමට ඉඩක් නොමැතිද? එම ක්‍රමවේදයේ ශ්‍රී ලාංකිකයින්ට වළංගු නොවේද? මෙමගින් ඉන්දියානු ප්‍රභේදය සහ බ්‍රසීල ප්‍රභේදය වැනි අති භයානක ප්‍රභේද මෙරටට ඇතුළු වීමේ සහ පැතිර යාමේ දැඩි අවදානමක් ඇති බව රජය පිළිගන්නේද?
සංචාරක බුබුලු ක්‍රමය සාර්ථව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රාන්ත්‍රණය රජයේ සතු වේද එසේ නම් මේ කුමක්ද? හරි. බොහොම ගරු ස්තුතියි. කටානායකතුමනි, මේ කොරෝනා සමයේ කොළඹ දිස්ත්‍රික්කයේ 1/15 වල් ප්‍රදේශයේ කොළොන්නාව ඇතුළු දිස්ත්‍රික්කයේම දැන් ඒ සෞඛ්‍ය වගේම ඇමතුමිය රටේම සහන ලබා දීම ඉතාමත්ම වැරදි විදිහට ක්‍රියාත්මක වෙනවා. හරි ඒක වෙනම කටානායකතුමනි, ඒක වෙනම ගන්න. මේ යෝජනාවේ නෑ. කැස්බෑව ප්‍රදේශයේ 5000ක මල්ලක් දෙනවා සෞඛ්‍ය කියලා ඇමතුමිය උත්තර දෙනවද මේ 5000 ගානක මල්ලක් දීලා තියෙන කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමත් එක පිළිඅරන් තිබෙනවා. ගරු දැන් ඔබතුමා ඉදිරිපත් කරයි අවසానයි. අවසానයි. ඉවරයි. මට දීලා තියෙන වාර්තා මට දීලා තියෙන ප්‍රශ්නේ ඔබතුමාගේ ඒක අවසానයි.